අයිබෝවන් සුබ උදෑසනක් ආදරණීය දුවේ පුතේ අපි අදත් සුපුරුදු ආකාරයට මේ උදෑසන ස්වාධීන රූපවාහිනී සේවය ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගින් ඔබත් සමග සම්බන්ධ වෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ තිබෙන sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් ඔබට ඉතා ළඟින් එන විභාගය ඉලක්ක කරගෙන පුනරීක්ෂණ පාඩම් මාලාවක් විදිහට තමයි අප මේ වැඩසටහන් පෙළ ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ අතරින් අපි පුනරීක්ෂණ වැඩසටහන් මාලාවේ 3 වෙනි වැඩසටහන විදිහට අපි ඉදිරිපත් කරනවා බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහන සඳහා අදත් මා සමග සුපුරුදු ආකාරයෙන් සම්බන්ධ වෙනවා ප්‍රවීණ sannivedana අධ්‍යයන පිළිබඳ දේශක සරත් කුමාර ඉදිරිසිංහ මහතා. ඒ වගේම ප්‍රවීණ sannivedana අධ්‍යයන පිළිබඳ දේශක නිශාන්ත පීරිස් මහතා. එහෙමනම් අපි අද දවසේ මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරමු. ඊට කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න වලට ලැබෙන ස්ථානය පිළිබඳව විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් ලකුණු 50ක් ලබා ගැනීමේ අවකාශය තිබෙන්නේ බහුවර්ණ ප්‍රශ්න සමගින්. ඒ නිසා ඔබට මතක් කරන්න කැමති දුවේ පුතේ ඔබේ රචනා ප්‍රශ්න පත්‍රයට ඔබ සූදානම් වෙනවා වගේම බහුවර්ණ MCQ කියලා ඔබ නිතර වහරේ පාවිච්චි කරන මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඔබගේ ඒ සාමාර්ථය, ඔබගේ විශ්වවිද්‍යාල සුදුසුකම, එහෙම නැත්නම් ඔබගේ පීඨය තීරණය වීමට මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාවේ බහුවර්ණ ප්‍රශ්නකින් සිදුවන එක ලකුණක් වුණත් වටිනවා. ඉතින් ඒ නිසා අපි මතක් කිරීමත් කරමින් ප්‍රවේශ වෙනවා අද දවසේ වැඩසටහන වෙත. ඒ අනුව අපි බහුවර්ණ ප්‍රශ්න 30ක් පමණ සාකච්ඡා කිරීමට අද දවසේ බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නය ඔබට යොමු කරලා තිබෙන්නේ විශේෂයෙන් තවත් දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි දරුවනේ. මේ අපි අද දවසේ සාකච්ඡා කරන්නේ 12 ශ්‍රේණියේ 4 වෙනි ඒකකය, 5 වෙනි ඒකකය සහ 6 වෙනි ඒකකය කියන ඒකක 3 පදනම් කරගෙන තමයි අද දවසේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කරන්නේ. ඒ නිසා ඔබට යම් පහසුවක් එනවා ඒකක වශයෙන් හඳුනා ගැනීම පිළිබඳවත්. අපි පළවෙනි ප්‍රශ්නය වෙත යොමු වෙමු. ප්‍රශ්නය ඔබට තිරේ දැක් ගන්න ලැබෙනවා. 1960 දශකයේ පළ කෙරුණු Understanding Media කෘතියේ රචකයා වන්නේ කවුද? උත්තර පහක් තිබෙනවා. ඩේවිඩ් රිකාඩෝ, ඩේවිඩ් බර්ලෝ, ඇඩම් ස්මිත්, ඇලන් රුබින් සහ මාෂල් මැක්ලූහන්. මේ වර්ණයට අදාළ පිළිතුර තමයි Understanding Media කියලා කෘතියක් රචනා කරන්නේ කැනේඩියානු sannivedana විශාරදවරයෙක් වන මාෂල් මැක්ලූහන් නැමැත්තා. හොඳයි, අපි දෙවැනි ප්‍රශ්නය වෙත යොමු වෙමු. දෙවෙනි ප්‍රශ්නය තිබෙනවා මාධ්‍ය සාක්ෂරතා සංකල්පය බිහිවීමට ආසන්නම හේතුව වන්නේ. මාධ්‍ය සාක්ෂරතා සංකල්පය පිළිබඳව ඔබට 12 වසරේ 5 වෙනි සහ 6 වෙනි පාඩම් මේකක තමයි සමාවෙන්න 6 වෙනි පාඩම් මේකකේ තමයි ඔබට තිබෙන්නේ. එතකොට 6 වෙනි පාඩම් මේකකයට අදාළවයි අපි මේ ප්‍රශ්න සකස් කරලා තිබෙන්නේ. මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය කියන කොටස් දෙක ඇතුළත්ව. මාධ්‍ය සාක්ෂරතා සංකල්පය බිහිවීමට ආසන්නම හේතුව. ඇත්තටම දුවේ පුතේ මේ මාධ්‍ය සාක්ෂරතා සංකල්පය ආරම්භ වෙන්නේ 1950 දශකයේ. ඒ කියන්නේ මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවන ලෝක යුද්ධය සිද්ධ වෙන්නේ 1939ත් 44ත් අතර කාලය. එයින් පස්සේ ලෝක ඉතිහාසය තුළ නැත්නම් ලෝක අවකාශය තුළ විශාල වැදගත් සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. විශේෂයෙන් සංවර්ධන sannivedana වගේ සංකල්ප එනවා. ඒ වගේම මාධ්‍ය සාක්ෂරතාවය වගේ සංකල්ප එනවා. අන්තර්ජාතික සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධාන බිහි වෙනවා. මේ වගේ වැදගත්කම් රාශියක් තියෙන කාලයක් තමයි මේ 1950 දශකයේ නැත්නම් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කාලය. ඒ නිසා මේකේ පිළිතුර වෙන්නේ දෙවන ලෝක යුද්ධය කියන පිළිතුර. අපි ඊළඟට යමු වෙමු තුන්වෙනි ප්‍රශ්නය වෙතට. තුන්වෙනි ප්‍රශ්නය අන්තර්ජාතික සම්මුතීන් කිහිපයක් පහත දැක්වේ. හචින්ස් කොමිසම් වාර්තාව, මැක්බ්‍රයිඩ් වාර්තාව, ග්‍රූනෝල්ඩ් සම්මුතිය, පැරිස් ප්‍රකාශය. දැන් මේ වාර්තා කිහිපයම නැත්නම් මේ හතරම ඇත්තටම sannivedana අධ්‍යයන විෂයේ තියෙන වැදගත් වාර්තා සම්මුතීන් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. හචින්ස් කොමිසම් සභාව වාර්තා වෙන්නේ 1947
ඇමරිකාව ආශ්‍රිතව කමිටුවක් පත් කරනවා ඇමරිකාවේ මාධ්‍ය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් රොබර්ට් එම් හචින්ස් කියන විද්වතාගේ මූලිකත්වයෙන් ඒ කමිටුව තමයි හචින්ස් කොමිෂන් සභාව වාර්තාව ඉදිරිපත් කරන්නේ ජනරල් රිපෝර්ට් on the mass communication කියලා තමයි වාර්තාව 1947 අවුරුද්දේ ඉදිරිපත් වෙන්නේ. ඒක මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධ සංකල්පයක් නෙවෙයි. නමුත් sannivedana අධ්‍යයනය හා සම්බන්ධයි. නමුත් මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ එකක් නෙවෙයි. මැක්බ්‍රයිඩ් වාර්තාව ඉදිරිපත් වෙනවා සීන් මැක්බ්‍රයිඩ්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පත් කරන්නේ. මැක්බ්‍රයිඩ් වාර්තාව ඉදිරිපත් වෙනවා 1976 වර්ෂයේදී. එතකොට ඒ වාර්තාව මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධ වැදගත් වාර්තාවක් වෙනවා. B උත්තරයට ගන්න පුළුවන්. C තමයි ග්‍රූනෝල් සම්මුතිය 1982 දී ජර්මනිය ග්‍රූනෝල් නගරයේ තමයි මේ සමුළුව ඇති වෙන්නේ. ඉතින් මේක මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධ ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට සැලකනවා. ඒ නිසා ඒකත් අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන්. පැරිස් ප්‍රකාශය 2007 අවුරුද්දේදී ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවැත්වෙන්නේ. ඒත් මාධ්‍ය අධ්‍යාපනය සම්බන්ධව කරුණු සොයා බලපු අවස්ථාවක් විදිහටයි අපි ඒක දකින්නේ. ඒ නිසා මේ වාර්තා හතරම නැත්නම් මේ අවස්ථා හතරම මාධ්‍ය හා සම්බන්ධ වුණාට මාධ්‍ය සාක්ෂරතා සංකල්පය හා සම්බන්ධ වෙන්නේ BCD කියන වරණ තුන. ඒ නිසා අපි උත්තරේ විදිහට මේක තෝරන්න සිදු වෙනවා. අපි හතරවෙනි ප්‍රශ්නේ වෙත යමු. හතරවෙනි ප්‍රශ්නේ තමයි අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අප කොතරම් දුරට මාධ්‍යට විවෘතද යන්න පිළිබඳ පර්යාලෝකනය මාධ්‍ය සාක්ෂරතාවයයි. මේක ඇත්තටම ප්‍රකාශයක්. මේ ප්‍රකාශය කළේ කවුද කියලා තමයි අහන්නේ. එතකොට පෝල් මෙසාරිස්, ජේම්ස් පොටර්, රින් චෙපර්ඩ්, ඒ වගේම ඩේවිස් කොන්සිඩීන්, ඇලන් රුබින් කියන පිළිතුරු හතර අතරින් මේ ප්‍රකාශය කළා තියෙන්නේ ජේම්ස් පොටර් කියන විද්වතා. ඔහු මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධ අදහස් පළ කරපු නිර්වචන පළ කරපු විද්වතෙක්. අපි යනවා පස්වෙනි ප්‍රශ්නය වෙතට. පස්වෙනි ප්‍රශ්නය සඳහන් වෙන්නේ අතරම මාධ්‍ය විචාරය කොටසෙන් තමයි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. විචාරයක් මගින් ඉදිරිපත් කරන මූලික කරුණක් නොවන්නේ. පළවෙනි වර්ණය තියෙනවා තේමාව පැහැදිලි කිරීම. විචාරයක් මගින් මේ තේමාව පැහැදිලි කරන නිර්මාණයේ තේමාව මොකක්ද කියන එක. ඒ වගේම රසවින්දනය පැහැදිලි කිරීම. මාධ්‍ය විචාරයක් මගින් රසවින්දනය පැහැදිලි කරනවා. දැන් ඔබ දන්නවා චිත්‍රපට විචාරයෙම ඔබ පුවත්පත්වල දැක ඇති. එතකොට මේ නිර්මාණයේ චිත්‍රපටියේ තිබෙන රසවින්දනය සම්බන්ධයෙන් ඒ විචාරකයා යම්කිසි ගැඹුරු අර්ථකථනයක් අපිට දෙනවා. ඒ නිසා ඒකත් ගන්න පුළුවන්. ඒ වගේම නිර්මාණයේ සමාජ අනුබද්ධතාවය. මොකද මේ නිර්මාණයේ සමාජ අනුබද්ධතාවය කියන්නේ? නිර්මාණය කොහොමද සමාජයත් එක්ක සම්බන්ධ වෙන්නේ, සැසඳෙන්නේ? සමාජයට දෙන පණිවිඩය මොකක්ද නිර්මාණය තුලින්? අන්න ඒ සම්බන්ධවත් විචාරකයෙක් විචාරයක් තුලින් කතා කරනවා. ඒ නිසා ඒකත් උත්තරේ විදියට මූලික කරුණක් විදියට ගන්න පුළුවන්. මේකෙන් අහන්නේ නොවන කරුණ. ඒ නිසා අපිට තාම නොවන කරුණ හම්බුනේ නැහැ. අපි බලමු. විචාරක දෘෂ්ටියට අනුව නිර්මාණය තේරුම් ගැනීම. විචාරකයෙක්ගේ තියෙනවා ඔහුටම ආවේනික දෘෂ්ටියක්. ඒ අනුව තමයි ඔහු මේ නිර්මාණය පැහැදිලි කරන්නේ. ඉතින් ඒකත් විචාරයක් තුලින් සිදුවෙන දෙයක්. එහෙනම් අපිට පැහැදිලි අපි පස්වෙනි වර්ණයත් බලමු. නිර්මාණකරුගේ දේශපාලන නැඹුරුව පෙන්වීම. සාමාන්‍යයෙන් විචාරකයෙක් නිර්මාණකරුගේ දේශපාලන නැඹුරුව පිළිබඳව විචාරයක් තුලින් එහෙම සාකච්ඡා කිරීමක් සිදු කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් නිර්මාණකරුවට යම්කිසි දේශපාලන නැඹුරුවක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීම කරන්නේ නැහැ. මේ මුලින් සඳහන් කරපු හතර තමයි ගොඩක් දුරට. ඒ නිසා අපි නොවන එක විදියට අපි පස්වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි 6 වෙනි ප්‍රශ්නය වෙත යනවා. මාධ්‍ය විචාරයක කාර්යයක් නොවන්නේ මින් කුමක්ද? මාධ්‍ය විචාරයේ කාර්යයන් ගණනාවක් තියෙනවා. ඒ අතර අර්ථකථනමය කාර්ය, ශික්ෂාමය කාර්ය, ඇගුම්ශීලී කාර්ය, ප්‍රජාතාන්ත්‍රික කාර්ය ආදී වශයෙන් කාර්යයන් ගණනාවක් තියෙනවා. දැන් ඒ කියන්නේ මාධ්‍ය විචාරයක කාර්යයන් කියන්නේ මාධ්‍ය විචාරයක් මගින් සිදු කරන දේ මොකක්ද නේද? යම්කිසි ආකාරයකට අර්ථකථනයක් දෙන්න පුළුවන් නිර්මාණයක් පිළිබඳ. යම්කිසි ආකාරයක ශික්ෂණයක් නිර්මාණ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්. නිර්මාණ වලට මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. එතකොට ඒකත් එක කාර්යයක්. එතකොට ඇගයුම්ශීලී කාර්යය. ඒ කියන්නේ ඒ නිර්මාණයේ තියෙන අගය කළ යුතු දේ මොනවද කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණයක් ඇතුලේ ප්‍රජාතාන්ත්‍රික කාර්යයක්. ඒ කියන්නේ නිර්මාණය සම්බන්ධයෙන්
යම්සි ආකාරයකට සාධාරණ සමබර නිර්මාණයක්ද කියන එක සහ ඒ නිර්මාණය පිළිබඳ සමබර විග්‍රහයක් කරන්න පුළුවන්. ඒක පැත්තකට පක්ෂපාතී වෙන්නේ නැතුව. ඒක තමයි ප්‍රජාතාන්ත්‍රික කාර්යයක් කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කාර්යයන් ගණනාවක් තියෙනවා. දොරටුපාල කාර්ය කියන එක මාධ්‍ය විචාරයකට අදාළ එකක් නෙවෙයි. ඒක ජනසන්නිවේදන ක්‍රියාවලියට අදාළව මාධ්‍ය ආයතන තුලින් සිදුවන කටයුත්තක්. ඒ නිසා අපි උත්තරේ විදිහට තෝරනවා නොවන එක තමයි අහන්නේ දොරටුපාල කාර්ය කියලා තමයි අපිට මේකෙදි තෝරගන්න හැකියාව ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු වෙනවා. මේකත් මාධ්‍ය විචාරය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මාක්ස්වාදී දේශපාලනයා ඉදිරිපත් කරනු ලැබූ මුල්ම කෘතිය වන්නේ. දැන් ඔබ දන්නවා මාක්ස්වාදය කියලා කිව්වට පස්සේ කාල් මාක්ස් අපිට මතකයට එනවා. ඔහු තමයි මේ කෘතිය ලියන්නේ. එතකොට ඔහු 1867 දී වගේ අවුරුද්දකදී ඩාස් කැපිටල් කියලා කෘතියක් සිංහලෙන් කිව්වොත් ප්‍රාග්ධනය කියලා කෘතියක් රචනා කරනවා. ඒ කෘතිය තමයි මාක්ස්වාදය සම්බන්ධව ඔහු ඉදිරිපත් කරපු මුල්ම කෘතිය වෙන්නේ. තනිව ඉදිරිපත් කරපු. නමුත් ඊට කලින් කොමියුනිස්ට් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙනවා ෆෙඩරික් එන්ගල්ස් සමග එකතු වෙලා 1940 ගණන් වල. නමුත් ඔහු විසින් රචනා කරපු මාක්ස් විසින් රචනා කරපු තනියෙන් රචනා කරපු කෘතිය වෙන්නේ මේ ප්‍රාග්ධනය නැත්නම් ඩාස් කැපිටල් කියන කෘතිය. ඒ නිසා අපි වර්ණයේ පිළිතුර විදියට මේක තෝරගන්නවා. ඊළඟ කෘති ගැන කිව්වොත් තෝමස් හොබ්ස් ලියපු ලෙවියාතන්, ඒ වගේම ප්ලේටෝ ලියපු රිපබ්ලික්, ඒ වගේම එඩ්වඩ් බර්න්ස් ලියපු පබ්ලික් ඔපීනියන්, ඒ වගේම නිකොලෝ මැකියාවෙලි ලියපු ද ප්‍රින්ස් කියන කෘතිය. ඒ වෙතකොට මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා පිළිතුර ওই විදියට අපි ගන්නවා. අපි ඊට පස්සේ යනවා 8 වෙනි ප්‍රශ්නයට. නිර්මාණයක පෙළ හා යටිපෙළ වශයෙන් අංශ දෙකක් ඇත. නිර්මාණයක තියෙනවා දුවේ පුතේ ටෙක්ස්ට් ඇන්ඩ් සබ්ටෙක්ස්ට් කියලා. පෙළ සහ යටිපෙළ. ඔබට මේක 6 වෙනි පාඩමේදී සාකච්ඡා වෙනවා ඇති පන්ති කාමරේදී. එතකොට අපෙන් අහන්නේ මේ නිර්මාණයක පෙළට අයිති වෙන්නේ මොනවද යටිපෙළට අයිති වෙන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් මම පුංචි ඉඟියක් දෙන්නම්. දැන් පෙළ කියලා කියන්නේ අපිට භෞතිකව දකින්න පුළුවන් දේවල් ටික. උදාහරණයක් විදිහට කිව්වොත් රූප, ශබ්ද, ලාංඡන, වචන, වර්ණ, ඒ වගේම යම් යම් ප්‍රයෝග, ඒ වගේ දේවල් අපිට භෞතිකව දකින්න පුළුවන් අපේ ඇස් වලින්. හරිද? අන්න ඒව තමයි පෙළට අයිති වෙන්නේ. යටිපෙළට අයිති වෙන්නේ එහෙම බැලූ බැල්මට භෞතිකව දකින්න බෑ. නමුත් ටිකක් උත්සාහයෙන් ඒ නිර්මාණයේ තියෙන යටි අදහස කියව ගත්තට පස්සේ යටිපෙළ හඳුනා ගන්න පුළුවන්. ඒතකොට යටිපෙළට අයිති වෙන්නේ මොනවද? යටිපෙළට අයිති වෙන්නේ නිර්මාණයක තියෙන මනෝභාවයන්, ඒ වගේම දෘෂ්ටි කෝණයන්, ඒ වගේම නිර්මාණයක තියෙන සමාජයට දෙන පණිවිඩය, යථාර්ථය නේද? ඒ වගේම ඒ නිර්මාණය ඇතුලේ යම්කිසි පක්ෂපාතීත්වයක් මොනවා හරි ගැබ් වෙලා තියෙනවා. අනේ නොපෙනෙන සංකල්ප රූප වලින් කියන දේ. අන්නේ වගේ නොපෙනෙන දේවල් ටික. ඒ ටික අපිට හරියට අර නොපෙනෙන කොටසක්. අන්නේ නොපෙනෙන කොටස තමයි නිර්මාණයක යටිපෙළ කියලා කියන්නේ. ඉතින් නිර්මාණයක පේන උඩුපෙළට වඩා උඩුපෙළ වගේම නිර්මාණයක තියෙන යටිපෙළ අර්ථකථනය කර ගැනීම විචාරයකදී ඊටාම වැදගත් වෙනවා. ඉතින් දැන් ඔබට පිළිතුර එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒ අනුව මනෝභාවයන් අහන්නේ යටිපෙළට අයිති ඒවනේ. මනෝභාවයන්, නිර්මාණ දෘෂ්ටිය සහ සංකල්ප රූප කියන කොටස තමයි එතකොට උත්තරේ වෙන්නේ. අපි 9 වෙනි ප්‍රශ්නය මෙතන යොමු වෙනවා දුවේ පුතේ. ශ්‍රී ලංකාවේ පාසල් මාධ්‍ය සමාජ ලියාපදිංචි කරන ආයතනය වන්නේ. මේක සම්බන්ධ ලොකු කතාවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ කතා කරන්න විදියක් නැහැ. මම කෙටියෙන් අදහසක් කියන්න. ලංකාවට sannivedana අධ්‍යයන විෂය ගෙනාවට පස්සේ පාසල් අධ්‍යාපන පද්ධතියට මේ විෂය ඇතුළත් කරන්න ඕන කියලා යෝජනා ඉදිරිපත් වෙලා 2000 වගේ කාලේ ඉඳලා ඉදිරිපත් වෙලා මුල්වරට 2007 අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළට මේ විෂය ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ 2006 අවුරුද්දේදී පාසල් පද්ධතියට හඳුන්වා දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේකට මුල් වෙන්නේ. එතෙන්දී මේ නියම ව්‍යාපෘතියක් විදියට තෝරාගත්ත හෝමගම අධ්‍යාපන කලාප කාර්යාලය ආශ්‍රිත පාසල් කිහිපයක් ඒ තෝරගෙන එතන මාධ්‍ය සමාජ ආරම්භ කරලා ඒ මාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් හැදුවා. ඒක බාර දුන්නේ මොන ආයතනයටද කියලා තමයි මේ අහන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ප්‍රදේශීය කලාප අධ්‍යාපන කාර්යාලය. දැන් මේ අතරින් ගත්තට පස්සේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. එතකොට ඒ වෙලාවේ තීරණය කළා තියෙනවා මේ පාසල් මාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීමේ කාර්ය වගකීම ලබා දෙන්න කියලා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙත. ඒ අනුව පාසල් මාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීමේ ඒ අයිතිය ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙතට. අපි යනවා 10 වෙනි ප්‍රශ්නයට.
සිනමා මාධ්‍ය සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය තෝරන්න. සිනමා පටයක් බැලීමට අමතර වියදමක් දැරිය යුතුය. ඔව් ඒ ප්‍රකාශය හරි. අපි සිනමා ශාලාවකට යන්න ඕන, ගිහිල්ලා ප්‍රවේශ පත්‍ර ගන්න ඕන නේද? ඒකීය රූපාවලියක් සිත නැගීම සිදුවේ. ඔව්. මොකද්ද මේකෙන් කියන්නේ? ඒකීය රූපාවලියක් කියන්නේ සාමාන්‍ය අපි ගෙදර ටීවී එක බලනකොට ලයිට් ඔෆ් කරන්නේ නැහැ නේද? නමුත් සිනමා ශාලාවකට ගියාට පස්සේ විදුලි සියලුම විදුලි ආලෝක නතර කරලා අඳුර ඉරාගෙන තමයි අර රූපාවලිය අපිට ඒ දර්ශන තිරේ තියෙන රූපාවලිය එන්නේ. ඉතින් ඒ නිසා අපිට වෙන අවධානයක් නැහැ. වෙන ඇටෙන්ෂන් වෙන අවධානයක් නැහැ. ඒකීය රූපාවලියක් අපේ ඇස්මානයට එනවා. ඉතින් ඒකත් හරි ඒ නිසා. ඊළඟට තුන්වෙනි වර්ණය නිර්මාණාත්මක හා වෘතාන්තමය බව ඉහළය. ඔව්. සිනමා කෘතියක නිර්මාණාත්මක භාවය ඉහළයි. වෘතාන්තමය කියන්නේ කතාන්දරයක් නේද? ගොතන ලද ප්‍රබන්ධ නිර්මාණය කරන ලද කතාන්දරයක්. නැරේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් හරි. සිනමාව ඉහළම වෘතාන්තමය සහ නිර්මාණාත්මක බවක් තියෙනවා. රංගනයේ අඩුපාඩු ප්‍රේක්ෂකයාට දර්ශනය නොවේ. ඒක වැරදි. මොකද සිනමා ශාලාවක දර්ශන තිරය ගොඩාක් විශාලයි. ඒ නිසා පුංචි අඩුපාඩුවක් වුණත් සිනමා රංගනයේදී සිදු වුණොත් ඒක දර්ශනය වෙනවා. ඒ ප්‍රකාශය වැරදි. පස්වෙනි එක බලමු ඉහළ කලාත්මක භාවයකින් යුක්ත මාධ්‍යකි. ඒක හරි. එහෙනම් වර්ණයේ විදියට අපි තෝරන්නේ වැරදි එක විදියට රංගනයේ අඩුපාඩු දර්ශනය නොවේ කියන එක. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට යමු වෙනවා තවත් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සමග අපි සරත් කුමාර දිරිසිංහ සර් වෙත යමු වෙමු. සුබ උදෑසනක් වේවා සියලු දුල පුතාලාට. අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පිළිබඳව. ඔබ දන්නවා අපි දැන් මේ කරන්නේ ඔබේ විභාගයේ සඳහා වූ තුන්වන ප්‍රවේශය නැත්නම් තුන්වන වැඩසටහන. අපි වැඩසටහන් දෙකකින් ඔබට අනාවරණය කළ විවිධාකාර විදිහට හදාගත්තු බහුවර්ණ ප්‍රශ්න ගණනාවක්. අපි බලමු ඔබට ලැබී තිබෙන 11 වෙනි ප්‍රශ්නය. අනිකුත් සියලුම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්මක ලෙස වෙනස්ව හඳුනා ගැනීමේ මූලිකම සාධකය වන්නේ. අනිකුත් සියලුම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්මක ලෙස වෙනස්ව හඳුනා ගැනීමේ මූලිකම සාධකය වන්නේ. 1. අධ්‍යාපනයයි 2. ආචාරශීලී භාවයයි 3. භාෂා ලැබියාවයි 4. භෞතික හැකියාවයි 5. සංස්කෘතියයි. දැන් දුවලා පුතාලා තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නේ මනෝවිද්‍යාත්මක නැත්නම් විද්‍යාත්මක දෙයක් තියෙනවා. අනිකුත් සියලුම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්මක ලෙස වෙනස්ව හඳුනා ගැනීමේ මූලික සාධකය. මිනිසා සහ සත්වයා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන ප්‍රධාන ජීව කණ්ඩායම් දෙකක්. මිනිස්සු වෙනයි සත්වයන් වෙනයි. මිනිස්සුන්ගේ සත්තුන්ගේ වෙනස්කම කියනවා නෙවෙයි මේ අහන්නේ. මිනිස්සුන්ගේ සත්තුන්ගේ වෙනස්කම නෙවෙයි මේ අහන්නේ. එහෙනම් මේ අහන්නේ මිනිස්සු සත්තුන්ගෙන් ගුණාත්මකව වෙනස්ව හඳුනා ගන්න පුළුවන් මූලිකම සාධකය. මිනිස්සුයි සත්තුයි හඳුනා ගන්න පුළුවන් මූලිකම සාධකය අධ්‍යාපනයද? මිනිස්සුයි සත්තුයි වෙනම වෙන්කොට හඳුනා ගන්න පුළුවන් මූලිකම සාධකය ඔවුනොවුන්ට පිහිටියා වූ ආචාරශීලී භාවයද? මිනිස්සුයි සත්වයි වෙනම වෙන්කොට හඳුනා ගන්න පුළුවන් මූලික වූ සාධකය දෙගොල්ලන්ගේ තියෙන භාෂා ලැබියාවද? නැත්නම් ඔවුනොවුන් සතු භෞතික හැකියාවද? සංස්කෘතියද? පුතා අධ්‍යාපනයයි ආචාරශීලී භාවයයි භාෂා ලැබියාවයි භෞතික හැකියාවයි කියන සාධක හතරම සංස්කෘතියට යටයි. ওই සංස්කෘතිය ඇතුළේ තමයි අධ්‍යාපනයේ තියෙන්නේ, ආචාරශීලී භාවයේ තියෙන්නේ, භාෂාව තියෙන්නේ, භෞතික හැකියාව තියෙන්නේ. ආන් එහෙම අපි විද්‍යාත්මකව පෙළගස්සපුවාම අනිකුත් සියලුම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්මක ලෙස වෙනස්ව හඳුනා ගැනීමේ මූලිකම සාධකය සංස්කෘතිය. නැත්තම් අංක 5 උත්තරේ සංස්කෘතිය. 12 වෙනි ප්‍රශ්නෙට අපි යන්. සංස්කෘතිය යන වචනය කෘෂි කර්මාන්තයේ සඳහා මුලින්ම භාවිත කරන ලද්දේ. ඒ සංස්කෘතිය නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කල්චර් කියන වචනය මේ මෑත භාගයේදී හැම වචනයකටම පසුව හෝ පෙර යෙදුවත් හැම ශේෂ්ත්‍රයකටම අදාළව
අන්‍යෝන්‍ය වශයෙන් විද්වතුන් විසින් අධ්‍යාපනඥයන් විසින් භාවිතා කළත් මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. දේශපාලනික සංස්කෘතිය, දේශපාලනය කියන එකට සංස්කෘතියක් කියලා දාලා. කෘෂිකාර්මික සංස්කෘතිය, ආගමික සංස්කෘතිය, භාෂාමය සංස්කෘතිය, පාර්ලිමේන්තුවේ සංස්කෘතිය, විශ්වවිද්‍යාල සංස්කෘතිය. නමුත් මේ සංස්කෘතිය කියන වචනේ අදහස මහා විහිදී ගිය නැත්නම් පුළුල් අදහසක්. කිසියම් ශේෂ්ත්‍රයක් මහා පරිමාණයෙන් ව්‍යාප්ත වෙලා සංකීර්ණ මට්ටම් වලට ඇවිල්ලා මිනිසුන්ට සිතාගත නොහැකි ඒ මේ අත දිව යන පුළුල් ශේෂ්ත්‍ර නැත්තම් අපි වට කියනවා මේ ජාලයන් බවට පත් වුනහම ඒක සංස්කෘතියක් බවට පත් වෙනවා. දැන් පුතාලා දන්නවා අපි හැමෝටම ආගමක් තියෙනවා. ආගම සංස්කෘතියක් වෙන්නේ ශ්‍රේෂ්ඨ ගණනාවක් නිසා. අපි ගමු බුද්ධ ආගම, බෞද්ධ ආගමික සංස්කෘතිය. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවකයා ඊළඟට සංඝයා වහන්සේලා බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ දර්ශනය, බෞද්ධ වත්පිළිවෙත්, බෞද්ධ ආචාර ධර්ම ඔය සේරම එකතු වුනහම කල්චර් කියන එක හැදෙනවා. ඕකෙන් බුදුහාමුදුරුවෝ අයින් වෙන්නත් බෑ. ඕකෙන් සිරිත් විරිත් අයින් වෙන්නත් බෑ. කිසියම් ශේෂ්ත්‍රයක් වඩා පුළුල්ව සංකීර්ණව ව්‍යාප්ත වෙලා ගියාම කියනවා ඒකට සංස්කෘතියක් කියලා. නමුත් මේ සංස්කෘතිය කියන වචනය මුල්ම කාලේ කුෂිකර්මාන්තයේ සඳහා භාවිතා කරන ලද්දේ කවුද කියලායි අපෙන් අහන්නේ. පළවෙනි එක මර්කස් පර්සියස් කැටෝ විසිනි. දෙක මර්කස් ටූලිස් සීසර් විසිනි. තුන සැමුවෙල් පුෆෙන්ඩෝෆ් විසිනි. හතර E.B. ටයිලර් විසිනි. පහ B. මැලිනෝස්කි විසිනි. යම් ප්‍රමාණයකට සංස්කෘතිය පිළිබඳව මේ පෙළගැස්මේ තියෙන නම් වලට අදාළ සියලු අය අදහස් දක්වලා තියෙනවා. මාකස් පර්සියස් කැටෝ, යූලිස් සීසර්, එතකොට සැමුවෙල්, ටයිලර්, මැලිනෝස්කි මේ සේරම සංස්කෘතිය පිළිබඳව අඩු වැඩි වශයෙන් අදහස් දක්වලා තියෙනවා. නමුත් මේකේ නියම උත්තරේ එන්නේ සංස්කෘතිය පිළිබඳ වචනය කුෂිකර්මාන්තයේ සඳහා භාවිතා කළේ මාකස් පර්සියස් කැටෝ පළවෙනි උත්තරේ. 13 වෙනි එකට යන් අපි සංස්කෘතිය හෝ සભ્યත්වයේ යනු දැනුම, ඇදහිලි, කලාව, නීතිය, සදාචාරය, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විදිහක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි. සංස්කෘතිය පිළිබඳ මෙම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ B. මැලිනෝස්කි විසිනි, මහාචාර්ය විමල් දිසානායක මහතා විසිනි, මාකස් ටූලිස් විසිනි, E.B. ටයිලර් විසිනි, රැල්ෆ් ලින්ටන් විසිනි. මේකේ තියෙන්නේ මම හෝ මේ විද්වත් මණ්ඩලයේ කවුරුවත් කියපු නිර්වචනයක් නෙවෙයි. මේකේ තියෙන්නේ එක්තරා විද්වතෙකුගේ සංස්කෘතිය පිළිබඳ අර්ථකථනයක්. උත්තරය 4 E.B. ටයිලර් විසිනි. E.B. ටයිලර් විසිනි. අපි යනවා 14 වෙනි ප්‍රශ්නයට. ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදවලට අයිති නොවන්නකි. ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදවලට අයිති නොවන්නකි. විද්‍යාත්මකව සංස්කෘතිය කියන වචනය තුල, සංස්කෘතිය කියන ශේෂ්ත්‍රය තුල දැන් අධ්‍යාපනික පදනමක් ගොඩනැගිලා තියෙනවා. සංස්කෘතිය කියන එකට අධ්‍යාපනික පදනමක් ගොඩනැගිලා තියෙනවා. ඒක එක්තරා ශේෂ්ත්‍රයක් තමයි. ඒක එක්තරා හැඩයක්, නීර්ණයක් නියෝජනය කරන රිද්මයක් සහිත වළංගු ශේෂ්ත්‍රයක් තමයි. නමුත් දැන් සංස්කෘතිය විද්‍යාත්මකව නැත්නම් අධ්‍යාපනිකව බෙදිලා ගිහිල්ලා තියෙනවා. දුවල පුතාලට ඉගෙන ගන්න වෙනවා පන්ති කාමරයේ තුල ගුරු භවතාගේ සංස්කෘතික ප්‍රභේද ගණනාවක්.
ප්‍රධාන සංස්කෘතික ප්‍රභේද ඔබට ඉගෙන ගන්න ඇති 6ක් විතර. ඊට වඩා තියෙනවා 6ක් විතර ඔබට ඉගෙන ගන්න ඇති. ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදවලට අයිති නොවන දේ ඔබ තෝරන්න ඕන. මේක න්‍යායාත්මක ප්‍රශ්නයක්. ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදවලට සම්ප්‍රදායික සංස්කෘතිය අයිති නැද්ද? ජන සංස්කෘතිය අයිති නැද්ද? වැඩි සංස්කෘතිය අයිති නැද්ද? ජනප්‍රිය සංස්කෘතිය අයිති නැද්ද? මාධ්‍ය සංස්කෘතිය අයිති නැද්ද? එහෙම නැත්නම් අපි අනිත් පැත්තට ප්‍රශ්නේ කරනවා කොහොමද? මේකෙන් 4ක් තියෙනවා, මේ උත්තර 4ක් තියෙනවා ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදවලට අයිති. අයිති නැති එකක් තියෙනවා. සම්ප්‍රදායික සංස්කෘතිය, ජන සංස්කෘතිය, වැඩි සංස්කෘතිය, ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය. අයිති නොවන එක වැඩි සංස්කෘතිය. ඒක තියෙන්නේ සම්ප්‍රදායික සංස්කෘතියේ ඇතුලේ අනුකාරක සාධකයක් නැත්නම් අනු සංස්කෘතියක් විදිහට තියෙන්නේ. සම්ප්‍රදායික සංස්කෘතියයි, ජන සංස්කෘතියයි, ජනප්‍රිය සංස්කෘතියයි, මාධ්‍ය සංස්කෘතියයි ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදවලට අයිති. වැඩි සංස්කෘතිය තමයි අයිති නොවන එක. දැන් පුතාලා අපි යම් 15 වෙනි ප්‍රශ්නේ නේද? අංක 15. දැන් දුවල පුතාලා බලන්න 15 වෙනි ප්‍රශ්නෙට අපි අංක 15. අංක 15. බලන්න කොහොමද තිරේ තියෙන්නේ? කාලයක් තිස්සේ උත්තරීතර සහ පූජනීය සංකේත පද්ධතියක් මත ගොඩනැගුණු සංස්කෘතික ප්‍රභේදය වන්නේ. කාලයක් තිස්සේ ගොඩනැගිලා තියෙනවා මේ සංස්කෘතිය. හැබැයි ඒ කාලයක් තිස්සේ මිනිස්සු අතර තිබිලා තියෙන්නේත් උත්තරීතර හා පූජනීය සංකේත පද්ධතියක් මත. උත්තරීතරයි. ඔබට කවුද උත්තරීතර? අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ ගුරුවරයා ආගම ගොවිතැන. පූජනීයයි. වන්දනාමානයට පාත්‍ර වෙනවා. ගරු කටයුතු වලට ආචාරශීලීත්වයට පාත්‍ර වෙනවා. කාලයක් තිස්සේ මානව සමාජ චක්‍රයත් එක්ක උත්තරීතර හා පූජනීය ලීලාවෙන් ගොඩනැගුණු සංස්කෘතියක් තියෙනවාද අපි අතර? මොකද්ද? ගෝලීය සංස්කෘතිය. දැන් අපි ජීවත් වෙන සංස්කෘතිය ගෝලීය සංස්කෘතිය. දැන් අපි ජීවත් වෙන සංස්කෘතිය ඒ තරම් උත්තරීතරයි පූජනීයයිද? මාධ්‍ය සංස්කෘතියද? කිසියම් රටක ජනමාධ්‍ය ආයතන, මාධ්‍යකරුවෝ, මාධ්‍යවේදියෝ, නිර්මාණකරුවෝ ඔවුන්ගේ වැඩසටහන් හා සංදේශ ඔස්සේ ගොඩනගන මාධ්‍ය සංස්කෘතිය අතිශය උත්තරීතරයි පූජනීයයිද? ජනප්‍රිය සංස්කෘතියද? ව්‍යාපාරික ආධිපත්‍යය මත ජනමාධ්‍යත් එකතු වෙලා විවිධ නිෂ්පාදන හා සේවාදායකයන්ගේ බඩුමුට්ටු අලෙවි කරලා පවතින සංස්කෘතියට ජනප්‍රිය මුහුණුවරක් ගෙන දෙන සංස්කෘතිය උත්තරීතරයි පූජනීයයිද? සම්භාව්‍ය සංස්කෘතිය. ජන සංස්කෘතියේ මුවාවෙන් එළියට බහැලා කලා පරමාදර්ශයන් සහිතව, දේශපාලනික අරුස් සහිතව, යටි අරමුණු සහිතව හැසිරෙන සංස්කෘතිය උත්තරීතර හා පූජනීයයිද? සම්ප්‍රදායික සංස්කෘතිය, ට්‍රැඩිෂනල් කල්චර්. කාලයක් තිස්සේ අපේ මුතුන් මිත්තන්ගේ අදහස් උදහස් එක්ක, ගහකොළ සතා සිව්පාවුන් එක්ක, බුදුහාමුදුරුවෝ නබිනායකතුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිට ආධාරත් එක්ක අපේ ගොවිතැන් ශාස්ත්‍රීය කර ගැනීමට බලපාපු සියලු සාධකත් එක්ක ගොඩනැගුණු අපේ සංස්කෘතිය උත්තරීතරයිද පූජනීයයිද? උත්තරීතරයි පූජනීයයි. උත්තරය 5. උත්තරය 5. 16 වෙනි ප්‍රශ්නය. ජන සංස්කෘතිය වරහන් ඇතුලේ දීලා තියෙනවා පුතාලට මෑස් කල්චර් යන පාරිභාෂිකය ලිපි සංග්‍රහයකට අයත්ව ලෝ ප්‍රථමයෙන්ම භාවිත කළේ. ජන සංස්කෘතිය යන පාරිභාෂිකය. එහෙම නැත්නම් පුතාලා එක සරල කරගන්න ජන සංස්කෘතිය යන පාරිභාෂික වචනය. පාරිභාෂිකය ලිපි සංග්‍රහයකට අයත්ව ලිපි වගේක් ලියන්න භාවිතා කරලා ලෝකෙ ප්‍රථමයෙන්ම භාවිතා කළේ කවුද කියලා අහන්නේ. ඩේවිඩ් වයිට් සහ බර්නාඩ් රොසෙන්බර්ග්ද? ජෝන් මැක්ලීන් සහ රොබර්ට්සන්ද? වෝල්ට් බෙන්ජමින්ද? මාෂර් මැක්ලූහන්ද? සාතර් සී ක්ලාක්ද? කවුද? මේක ඉතින් එක පාඩම දන්නවා නම් හෝ ඉගෙනගෙන තියෙනවා නම් පමණයි ඉතින් මේක එන්න පුළුවන්. උත්තරය 1. උත්තරය 1. ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද? ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?
ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ කාලයක් තිස්සේ අපි අතර අපි ජීවත් වුණු මහා සංස්කෘතියට ජනප්‍රිය මුහුණුවර තුල ආපු අංගෝපාංග එකතු වෙලා ගොඩ නැගුණු අමුතු ආකාරයේ සංස්කෘතියක්. ඕන් දැන් ශ්‍රී ලංකාව කියන්නේ සම්ප්‍රදායික රටක්. සම්ප්‍රදායික සංස්කෘතියක් තිබුණු රටක්. දැන් මේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතියට එනවා විවිධ රටවල ටෙලි නාට්‍ය ජනප්‍රිය මුහුණුවර තුල විවිධ රටවල කාටුන් එනවා. කෑම බීම විශේෂ එනවා. ඇඳුම් පැළඳුම් විශේෂ එනවා. සුවඳ විලවුන් විශේෂ එනවා. කුඩා දරුවන්ට බෝනිකෝ කවකට පෙට්ටි බැලුන් බෝලා එනවා. නිෂ්පාදන හා සේවාවල නම් කියන්න බැරි නිසා ඔබට කියන්නේ බටහිර රටවලින් වෙළඳපළ විසින් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව මත විවිධ අංගෝපාංග එනවා. ගෙවල් හදන හැටි, උද්‍යාන අලංකරණ කරන හැටි, කොණ්ඩ මෝස්තර, විවිධ චිත්‍රපට ටෙලි නාට්‍ය සියල්ල එනවා. ඇවිල්ලා අපි පවතින සංස්කෘතිය එහාට මෙහාට හැලහැප්පීම් වලට ලක් කරලා ඒගොල්ලන්ගේ වෙළඳපළ ආධිපත්‍ය තුල ඒවා ජනප්‍රිය කරන්න උත්සාහ කරනවා. එතකොට පවතින සංස්කෘතියේ තියෙන දේවල් වෙනස් වෙලා අර ජනප්‍රිය දේවල් තරුණ තරුණියෝ කුඩා දරුවෝ කාන්තාවෝ මිලදී ගන්න උත්සාහ කරනවා. ජනප්‍රිය සංස්කෘතිය ටිකක් සංකීර්ණ දෙයක්. ඒක ව්‍යාප්ත කරන්නේ ජනමාධ්‍ය. ඒකේ අතරමැද්දේ ඉන්නේ ව්‍යාපාරිකයෝ. ඒවා මෙහෙවන්නේ බහුජාතික සමාගම්. ඒ වගේ යටි අරමුණු දේශපාලනික සාධක තියෙනවා. ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණයක් නොවන්නේ ජනප්‍රිය සංස්කෘතිය ගැඹුරු නොවීම, කාලයක් තිස්සේ අඛණ්ඩව තිබීම, සරල වීම, මහා පරිමාණයෙන් නිෂ්පාදනය වීම, සියලු දෙනාට සමීප වීම. ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණයක් දරුවනේ ගැඹුරු නොවීම. ගැඹුරුනේ හරි සරලයි. කාලයක් තිස්සේ අඛණ්ඩව තිබීම. ජනප්‍රිය සංස්කෘතියට කාලයක් තිස්සේ එහෙම ඉන්න බෑ. මේ දියබුබුල වගේ ඉක්මනින් නැති වෙලා යනවා. ජනප්‍රිය සංස්කෘතිය හරි తాවකාලික දෙයක්. ගිය අවුරුද්ද ජනප්‍රිය තරුවක් ඊළඟ අවුරුද්ද ජනප්‍රිය තරුවක් නොවෙන්න පුළුවන්. මහා පරිමාණයේ නිෂ්පාදනය වීම. ඔව් ඒක ලක්ෂණයක්. සියලු දෙනාටම සමීප වීම. එහෙනම් උත්තරේ එන්න ඕන මොකද්ද? උත්තරේ එන්න ඕන දෙවෙනි එක නේද? කාලයක් තිස්සේ අඛණ්ඩව තිබීම. දුවල පුතාලා බලන්න අපට ඊළඟට තියෙන්නේ මොකද්ද ප්‍රශ්නය? ප්‍රශ්නාංක 18 නේද? මාධ්‍ය පාදකව සිදුවන සමස්ත මානව ක්‍රියාවලිය හඳුන්වන්නේ. මාධ්‍ය පාදකව සිදුවන සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය හඳුන්වන්නේ. ජනසන්නිවේදනයේ නමිනි, තොරතුරු ක්‍රියාවලිය නමිනි, මාධ්‍ය සංස්කෘතිය නමිනි, තාක්ෂණික ක්‍රියාදාමයේ නමිනි, නිෂ්පාදන ක්‍රියාදාමයේ නමිනි. මාධ්‍ය පාදකව සිදුවන සමස්ත මානව ක්‍රියාවලිය. දේශපාලනයේ පාදකව සිදු කරන දෙයක්ද මේ? නෑ. නීතිය පාදකව සිදු කරන දෙයක්ද මේ? නෑ. මේක මාධ්‍ය පාදකව සිදු කරන සමස්ත මානව ක්‍රියාවලිය. මාධ්‍ය පාදකව සිදු කරන සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය ජන සංනිවේදනයේද? ඒ මාධ්‍යෙන් සිදු කරන සංනිවේදනය ජන සංනිවේදනය. මාධ්‍යෙන් සිදු කරන තොරතුරු ක්‍රියාවලියද? තොරතුරුමත් නෙවෙයි. තාක්ෂණීයමත් නෙවෙයි. නිෂ්පාදනීයමත් නෙවෙයි. මාධ්‍ය පාදකව සිදු කරන සමස්ත ක්‍රියාවලිය. මාධ්‍ය කියලා ගත්තාම මාධ්‍ය ආයතන, මාධ්‍ය කරුවෝ, මාධ්‍ය වේදිකෝ, නිර්මාණ කරුවෝ, වෙළඳ දැන්වීම් සියල්ලයි තියෙන්නේ. ඒකට කියන්නේ අපි මීඩියා කල්චර්, මාධ්‍ය සංස්කෘතිය. උත්තරේ එන්න ඕන කීයද? උත්තරය 3. 19 වෙනි ප්‍රශ්නය. sannivedana තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග රටවල ජාතික සංස්කෘතීන් සමීප කර තිබේ. sannivedana තාක්ෂණයේ ඔස්සේ වඩාත් නිර්මාණාත්මක ස්වරූපයෙන් විචිත්‍ර ආකෘති වලින් වාණිජ වටිනාකම් සහිතව විවිධ සංස්කෘතීන්හි අංග හෝමාරු වේ. මෙකී ප්‍රකාශනය සඳහා වඩාත් ගැළපෙන පිළිතුර වන්නේ. දැන් ඔබට මේ ප්‍රශ්නය සකස් කරලා තියෙන පරීක්ෂකවරයා කොහේරි තැනකින් උපුටලා ගත්ත දෙයක් නෙමෙයි තියෙන්නේ. sannivedana තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග රටවල ජාතික සංස්කෘති සමීප කරලා තියෙනවලු. sannivedana තාක්ෂණයේ ඔස්සේ වඩාත් නිර්මාණාත්මක ස්වරූපයෙන් විචිත්‍ර ආකෘති වලින් වාණිජ වටිනාකම් සහිතව විවිධ සංස්කෘතීන්හි අංග හෝමාරු වෙනවලු. මේ රූල් කීපය තුල තිබෙන මේ ප්‍රකාශය සඳහා වඩාත්ම ගැළපෙන පිළිතුර මොකක්ද? ඔය කියන්නේ අන්තර් සංස්කෘතික අධ්‍යයනයක් ගැනද? ඔව් වගේනේ. ගෝලීය සංස්කෘතික ස්වභාවය ගැනද?
මාධ්‍ය ගෝලීයකරණය ගැනද චන්දිකා තාක්ෂණයේ දියුණුව ගැනද ජනමාධ්‍ය ව්‍යාප්තිය ගැනද බැලූ බැල්මට පුතාලා තේරුම් ගන්න ඕන මේ පහටම නිකන් සමානයි වගේ. ටක් ගාලා මේක අල්ල ගන්න තියෙන්නේ අවසාන හරි කොහමද? වාණිජ වටිනාකම් සහිතව විවිධ සංස්කෘතීන් අංග හුවමාරුවේ අන්තර් සංස්කෘතියේ හුවමාරු වෙන්නේ. උත්තරේ එන්න ඕන මොකක්ද එහෙනම්? අංක 1 නේද? උත්තරේ අංක 1 එන්න ඕනේ. බලන්න අවසාන ප්‍රශ්නය අංක 20. ඒ මම කතා කරන ප්‍රශ්න වලට අදාළව අවසාන එක අංක 20. ඊට පස්සේ අපේ ඉන්නවා තවත් සර් කෙනෙක් ඉන්නවා ඔබට තවත් දැනුවත් කිරීමක් කරන්න. එතුමාත් ප්‍රශ්න ගණනාවක් හදලා තියෙනවා. පුතාලා බලමු මම කතා කරන ප්‍රශ්න මාලාවේ අවසාන ප්‍රශ්නය. ජනමාධ්‍ය තුලින් සංස්කෘතියට සිදුවන බලපෑම අකණ්ඩව සිදුවෙමින් පවතී. එහිදී වැඩිම බලපෑමක් සිදු වී ඇත්තේ ජනමාධ්‍ය තුලින් සංස්කෘතියට සිදුවන බලපෑම අකණ්ඩව සිදුවෙමින් පවතී. එහිදී වැඩිම බලපෑමක් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ආහාර රටාවන්ටද, සිරිත් විරිත් වලටද, මානව ආකල්ප වලටද, මෝස්තර හා නිරූපණ කලාවටද, භාෂා භාවිතයටද? ජනමාධ්‍ය තුලින් සංස්කෘතියට සිදුවන බලපෑම. පුතාලා තේරුම් ගන්න ජනමාධ්‍ය කියලා කියපුවාම ජනමාධ්‍ය ආයතනම නෙවෙයි. ජනමාධ්‍ය කරුවම නෙවෙයි. ජනමාධ්‍ය වේදියෝම නෙවෙයි, නිර්මාණ කරුවම නෙවෙයි. ජනමාධ්‍ය කියලා කියපුවාම සමස්තය. විශේෂයෙන් දැන්වීම් කලාවත් එක්ක. ජනමාධ්‍ය තුලින් සංස්කෘතියට සිදුවන බලපෑම අකණ්ඩව සිදුවෙමින් පවතිනවා. එහිදී වැඩිම බලපෑමක් සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ දුවදරුවෝ කාන්තාව සමස්තයට බලපාන ආහාර රටාවන්ට. හොඳයි. දැන් දුවලා පුතාලට පුළුවන් රචනා ප්‍රශ්න වල ඊළඟ ප්‍රශ්න මාලාවට යොමු වෙන්න. අපි හේමනලින් සර් කියලා දෙයි කවුද මේ වැඩසටහන තුල මෙහෙ වෙන්නේ කියලා. හොඳයි දුවේ පුතේ මේ අපි බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔබට තේරෙන්නට ඇති බහුවර්ණ ප්‍රශ්න වල තියෙන වැදගත්කම සහ බැරෑරුම්කම අපි තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරනවා නිශාන්ත පීරිස් ගුරුතුමන්ට ඊළඟ බහුවර්ණ ටික සාකච්ඡා කරන්නට. ඔව්. දැන් අපි බහුවර්ණ ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. අපි තවත් ප්‍රශ්න 10ක් විතර සාකච්ඡා කරන්න බලමු අපේ කාල වේලාව අනුව. මම කෙලින්ම ප්‍රශ්නට වෙන්නම්. සාම්ප්‍රදායික සංවර්ධනය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. අපි දන්නවා අපිට මේ සම්ප්‍රදායේ විශාල සංවර්ධන කාර්යයක් කරා මේ සාම්ප්‍රදායික සංවර්ධනය. අපේ ඉතිහාසය තුල. ඒ නිසා අපි දන්න දේවල් එක තමයි මේකට උත්තර හදාගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි උත්තරේ බලමු. විදග්ධ භාෂාවක් භාවිතය. ඒ වගේම ඊළඟ උත්තරේ සංකීර්ණ භාෂා ස්වරූපය. ඒ වගේම මිනිසුන් අතර කෙටි කාලිනව ජනසුදු වශයෙන් පවතුනා කියන කාරණේ. හතරවෙනි උත්තරේ බලන්නකෝ. ප්‍රාදේශීය ආවේග ලක්ෂණ වලින් යුක්ත වුණා කියන එක. යුක්ත වෙනවා කියන එක. පස්වෙනි කාරණේ ප්‍රශ්නේ උත්තරය අහනවා. නිර්මාණකරු අනාවරණ වීමද කියලා. එතකොට මේ උත්තර හතරෙන් සාම්ප්‍රදායික සංවර්ධනයට වඩාත්ම ගැළපෙන නිවැරදි උත්තරයක් තියෙනවා. දැන් විදග්ධ භාෂාවක් අපි සාම්ප්‍රදායික සංවර්ධනය තුළ බලාපොරොත්තු වෙන බෑනේ පුවත්පත ගැන ඒක කරන්න පුළුවන්. සංකීර්ණ භාෂා ස්වරූපයක් කවදාවත් අපේ පැරණි සම්ප්‍රදාය තුළ ගැමි සමාජය තුළ එහෙම සංකීර්ණ භාෂා රටාවන් අපි දකින්නේ නැහැ. ඒ භාෂා ව්‍යවහාර භාවිත වෙන්නේ නැහැ. මිනිසුන් අතර කෙටි කාලීනව ජනසුති වශයෙන් පවතින දිගු කාලිනව පවතින. අපේ සාම්ප්‍රදායික සංවර්ධනය දිගු කාලිනව පවතින එකක්. කෙටි කාලිනව පවතින එකක් නෙවෙයි. හතරවෙනි උත්තරේ ප්‍රාදේශීය ආවේග ලක්ෂණ වලින් යුක්තයි කියන එක. පස්වෙනි උත්තරේ ගත්තොත් එහෙම නිර්මාණකරු අනාවරණය වුණා කියන එක ඒක වැරදි. ඒකට උත්තරේ හතරවෙනි එක තමයි අපිට ගන්න වෙන්නේ ප්‍රාදේශීය ආවේනික ලක්ෂණ වලින් යුක්ත වීම කියන උත්තරය තමයි මේකේ නිවැරදි පිළිතුර වශයෙන් ගන්න. ප්‍රශ්න අංක 22. පහසුදා ප්‍රකාශ වලින් යාතු කර්මට දාල වන්නේ. යාතු කර්ම. දැන් අපි පැරණි සමාජයේ මම මේ කතා කරන්නේ හතරවෙනි පාඩමේට අදාළ ඕගොල්ලන්ගේ ඒ පැරණි සමාජයේ අභිචාර විදි අපි රිචුවල් කියලා හඳුන්වන මේ යාතු කර්ම සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බලමු මොකද්ද අදාළ වෙන්නේ කියලා. පළවෙනි උත්තරය දීලා තිනවා මියගිය අය සම්බන්ධ චාරිත්‍ර පවණ කිටු කිරීම කියලා. පළවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තියෙනවා වැඳුම් පිළිදුම් වලට වඩා ක්‍රියාකාරී ආගමික අංග වීම කියන එක. ඊගාට තියෙනවා සරල භාෂා ව්‍යවහාරය අනිවාර්ය වීම කියන. ඊගාවට තියෙනවා හතරවෙනි උත්තරේ සංවර්ධනය හොඳින් දර්ශනය වීම කියලා. සංවර්ධනය හොඳින් දර්ශනය වෙනවයි කියන එක. පහ තියෙනවා විවේකය විනෝදය හා විශ්‍රාන්තිය යොදා ගන්නවා කියන එක. එතකොට මේ අභිචාර විදි එහෙම නැත්නම් අපි කතා කරන යාතු කර්ම වගේ ගැළපෙන මේ උත්තර පහෙන් ඔයගලන්ට
වඩාත් ගැළපෙන උත්තරයක් මෙතන හොයාගන්න මම හිතන්නේ පුළුවන්. දැන් මියගිය අය සම්බන්ධ චාරිත්‍ර විතරද යාතු කර්ම වලින් කරන්නේ? නෑ. මංගල උත්සවයකත් යාතු කර්ම තියෙනවා. මිය යන්නම අදාළ වෙන්නේ නෑ. මියගිය අය වලදැමීම සම්බන්ධයෙන් පැරණි සමාජයේ පවා අපිට තොරතුරු හම්බෙලා තියෙනවා. ඒක හරි. පැරණි යුගයේ පවා අපිට ගොඩාක් තොරතුරු හම්බෙලා තියෙනවා. යාතු කර්මික වතාවත් වල මිනිස්සු යෙදුනා කියන එකට. මේ උදාහරණයක් වශයෙන් ප්‍රාග්ෛතිහාසික මානවය පවා. ඒක හරි. නමුත් ඒ චාරිත්‍ර විතරක් නෙමෙයි යාතු කර්ම වලින් සිදු වෙන්නේ. දෙවෙනි කාර්යකතොත් එහෙම වැඳුම් පිදුම් වලට වඩා ක්‍රියාකාරී ආගමික අංග වීම කියන එක සලකන්න පුළුවන් උත්තරයක්. හැබැයි සරල භාෂා ව්‍යවහාරයේ අනිවාර්ය වීම, සම්නිධිනේ හොඳින් දර්ශනය වීම, සම්නිධිනේ දර්ශනය වෙන්නේ සමහරක් යාතු කාර්මික දේවල් වලදී අපිට පේන්නේ මොකද්ද වෙන්නේ කියලා. කියන්නේ ඒ සමහර දේවල් වලදී සංගවිලා තියෙන්නේ. බලාපොරොත්තු වල දැන් නිහඬව ගොඩක් දේවල් කරන්නේ. දැන් ගොවි මහත්තුරු කුෂිකාර්මික කටයුතු වලදී කරන යාතු කර්ම වලදී මහා පාන්දර 2ට 3ට සමහර යාතු කර්ම කරන්නේ. ඒ තුලින් බලාපොරොත්තු වෙන එක්ක උදුරක් දුරු කිරීම වෙන්න පුළුවන්, වෙන මොන හරි කරදරයක් වෙන්න පුළුවන්, ඒ කරදර දුරු කරන්න වෙන්න පුළුවන්. ඒ අය ඒව කරන විදිහක් තියෙනවා. සමහර වෙලාවට සංනිධානයේ දර්ශනය වෙන්නේ නැහැ ඇත්තම. ඒක ප්‍රදර්ශනය වීමක් නැහැ. ඇඟ වෙන්නේ නැහැ එකපාරට. ව්‍යංගෙන් තියෙන්නේ, යටින් තියෙන්නේ. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. මේක උත්තරේ ගන්න වෙන්නේ ඇත්තම කෝ දෙවෙනි උත්තරේ තමයි වැඳුම් පිදුම් වලට වඩා ක්‍රියාකාරී ආගමික අංගයක් වශයෙන් සලකන එක වැදගත්. වැඳුම් පිදුම් වගේ විතරන්නේ මේ ක්‍රියාකාරී ආගමික අංග බොහොම කටයුතු කරනවා. මේක ඇතුලේ අර සාම්ප්‍රදායිකව හුදු වන්දනාව අපිට පේන්නේ නිකන් යාතු කර්ම වල තියෙන්නේ බාහිරින් තේන්නේ මේ මොනවද මෙහෙම කරන්න කියන වගේ එකක්. නමුත් මේ කරන දේ ඇතුලේ ගැබ්බෙලා තියෙන ගැඹුරක් තියෙනවා. ඒක අද විද්‍යානුකූලව සමාජ විද්‍යාඥයෝ සහ විශේෂයෙන්ම බටහිර විද්‍යාඥයෝ පවා මේ යාතු කර්ම ගැන පරීක්ෂණ කළා තියෙනවා. ඒ පරීක්ෂණ වලින් එයයි කියනවා මේ ඉදිරිපත් වෙන කරුණු වල ඇත්තම අපිට නොපෙනෙන සත්‍යයක් තියෙනවා කියලා. දැන් සමහර උදුරු වලට ඒ හිටවන අපි කියමු අත්තක් ගිහිල්ලා දැන් මී ගසේ අතු හිටවනවා කුඹුරු මැද. ඉතින් මේක හරහා විශාල කාරණයක් කතා වෙනවා. මොකද ඒ සමහර මේ කෘමි උදුරු වලට ඒ ශාකවල තියෙන ප්‍රතිවිරෝධය අන්න ඒ වගේ විද්‍යාත්මක. ඒ නිසා අපිට මේකේ වැඳුම් පිදුම් වලට ක්‍රියාකාරී ආගමික අංගයක් කියන එක සාර්ථකයි. යමු 23 වෙනි ප්‍රශ්නෙට. සොකරි නාටක සම්බන්ධ කරන සාවද්‍ය ප්‍රකාශය. සොකරි ඔයගලන්ට උගන්වනවා ගැමි නාටකයටද සොකරි, කෝලම්, රූකඩ. ඉතින් අපේ සමාජයෙන් අද ටිකක් මේවා ගිලිහී යන කාලයක්. මේ නූතන මාධ්‍ය අර සංස්කෘතිය ගැනත් අපි කලින් කතා කරා වගේ මේ ඇතුලේ මේ දේවල් ටිකක් එළියට එන අඩු ගතියක් දැන් මේ දැනෙනවා අපි මේ ජීවත් වෙන යුගයේ විශේෂයෙන්ම. නමුත් මේ අපේ සම්ප්‍රදාය අවුරුදු ගාණක් මේව රැකගෙන ආවා. අපේ කලාව, ජන කලාව. අපේ මිනිස්සු මේ සොකරිත් එක්ක ජීවත් වුණා. කොලම් ඒ වගේම රූකඩ අපි මේවත් එක්ක කටයුතු කරා. ගෝයම් කපවලා පාගපු කුඹුරේ සොකරියක් රඟ දැක්වුවා. හරි. ඒ නාට්‍යයක් පෙන්නුවා. අප සතුටු වුණා. එතකොට මේ කියන ප්‍රශ්නෙන් ඊළඟ උත්තර වල අහනවා උත්තර පහෙන් පත්වෙනි දේවතා සංකල්පයේ ගැබ්වීම. දැන් වැරදි උත්තර තමයි අහන්නේ. හොඳේ. පළවෙනි එක හරි. දෙවෙනි එක බලමු. උඩරට ප්‍රදේශවල බහුලව භාවිත වෙනවා. උඩරට ප්‍රදේශවල ඔය මාතලේ, ලග්ගල ඔය මේ වගේ ප්‍රදේශවල හාරිස්පත්තුව ඒ වගේ පැතිවල මේ බහුලව මේ සොකරි නාටක පහතරට කරලා තියෙනවා. නමුත් උඩරට තමයි මේකේ උත්පාදනයට දායක වෙන්නේ. උඩරට සම්ප්‍රදාය. හාස්‍ය සහ විනෝදයේ ගැබ්ව නැත කියලා තියෙනවා. බලලා තියමුකෝ. හතරවෙනි උත්තරේ බලමුකෝ. උවදුරු වලින් ආරක්ෂා වීමට පවත්වයි. උවදුරු, ගැටලු, ප්‍රශ්න, කාලීනව ඇති වෙන දේවල්. මොනවා හරි Tamanට බලපාන සමාජයේ බලපාන ප්‍රශ්න වලට සොකරි නරපු අවස්ථා තියෙනවා. ඒ වගේම පොදු ප්‍රේක්ෂකත්ව උදෙසා දිනු කරයි. පොදු ප්‍රේක්ෂකත්වය. ඒ ගමේ ඉන්න මිනිස්සු, ඒ ස්ථානයේ ඉන්න මිනිස්සු, ඒ ඉන්න අයට තමයි මේ සොකරිය රඟ දක්වන්නේ. එතකොට මේ කියන උත්තර ගත්තාම අපිට සාවද්‍ය ප්‍රකාශය වශයෙන් මොකද තෝරන්න වෙන්නේ? හාස්‍ය හා විනෝදයේ ගැබ්ව නැත. සොකරි වල හාස්‍ය හා විනෝදයේ ගැබ්බෙලා තියෙනවා. සොකරි වල හාස්‍ය හා විනෝදයේ ගැබ්බෙලා තියෙනවා. මේ කියන තුනේම ගැබ්බෙලා තියෙනවා. සොකරි වලත් ඒ කියන්නේ අපි ගැමි නාටක වශයෙන් අපි ප්‍රධාන වශයෙන් සලකන ඔබට උගන්වන සොකරි, කෝලම් සහ රූකඩ තුනේම හාස්‍යත් විනෝදයත් ප්‍රබෝධමත් කරමින් තමයි ජනතාව කුල්ලුමත් කරමින් තමයි මේවා ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේවා දකින්න මොකද මේවා උඩක් රැයට තමයි මේවා ඉදිරිපත් කරන්නේ. සන්ධ්‍යා භාගයේ. ඒ නිසා ඉන්න ජනතාවත් එක්ක බොහෝම කුළුපගව, මිත්‍රශීලීව, ලෙන්ගතුව හරිම මේ කියන්නේ අර රංගන රීතිවලදී බොහොම සමීපව ප්‍රේක්ෂකයා ඇද බැලද ගන්නවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. බොහොම සමීපව ළඟ ඉන්නවා ප්‍රේක්ෂකයා ඉදිරිපත් කරන රංගන ශිල්පී ඉදිරියේ ඉන්නවා. මේකම භූමියේ වෙන්නේ. ඉතින් මේවා එහෙම එකක් තියෙනවා. ඒ නිසා
හාස්‍ය සහගත දේ ගැබ් වෙලා නැහැ කියන උත්තරේ වැරදි. උත්තරේ අංක 3. ප්‍රශ්න අංක 24. ජනමාධ්‍යයේ කාර්යයක් නොවන්නේ මොකක්ද? ජනමාධ්‍ය කාර්යයක් නොවන්නේ පෙළඹවීමද, සමකාලීන සමාජ විඥානයේ දැකීමද, සමාජානුයෝජනයද, නවෝත්පාදන විසරණ තොරතුරු කියන පිළිතුරද, නැත්නම් පස්වෙනි එක සංස්කෘතික මතවාදද? ජනමාධ්‍යයේ කාර්යයක් නොවන්නේ. ඔබට ජනමාධ්‍ය කාර්යයන් ගොඩාක් කියලා තියෙනවා. ජනමාධ්‍ය කාර්යයන් ගොඩක් තියෙනවා. දැන් පෙළඹවීම කියන එක ජනමාධ්‍ය කාර්යයක්. අපි දන්නවා අපිට පෙළඹවීම කියන කාර්යය සංවිධානයේත් කාර්යයක්. ඒකට ජනමාධ්‍යයේත් විශේෂ කාර්යයක් වෙනවා. සමකාලීන සමාජ විඥානය දකින්නවා කියන එක සමකාලීන සමාජ විඥානය හඳුනා ගන්නවා කියන එක ජනමාධ්‍ය කාර්යයක්. ඒක ජනමාධ්‍ය වියුත්ත. අපි ජීවත් වෙන සමාජ වටපිටාව තේරුම් අරගෙන අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ තේරුම් අරගෙන මේ වටපිටාවත් එක්ක අපි කොහොමද මේක දකින්නේ? සමාජය කොයි වගේද? යන්නේ කොහෙටද? අපි ඉන්නේ කොතනද? කොතනටද යන්නේ කියන එක දකින්න පුළුවන් වාතාවරණයක් මේ මාධ්‍ය මෙහෙවරේ වෙන්න ඕනේ. සමාජානුයෝජනයේ ප්‍රබල දායකත්වය ලබා දෙනවා. ජනමාධ්‍ය ප්‍රධාන කාර්යයක්. දරුවෙක් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක් සමාජානුයෝජනය වෙනවා. විශේෂයෙන්ම අපි කුඩා අවදී අපේ දරුවෝ ජනමාධ්‍යත් එක්ක තමයි ගොඩක් වෙලා කාලය ගත කරන්නේ. කැමති දකින්න, අහන්න, නරඹන්න. ඒ නිසා එයාලගේ ජීවිතයේ අලුත් දේවල් අපි දකින්න අපේ රටේ වුණත් වර්තමානයේ අපේ තරුණ පරම්පරාව අපේ දරුවෝ හුඟක් දක්ෂයි. හේතුව මේ මෑත කාලේ වෙච්ච ජනමාධ්‍ය ප්‍රවණතාවය. වෙන ප්‍රශ්න තියෙනවා වෙනම කාරණා. නමුත් අපි දන්නවා මේ දරුවෝ දක්ෂයි කියන එක. දකින්න දේවල් දැන් ගීත ගායනය, රංගනය, ඒ හැම දෙයක්ම අනුකරණය කරන ඔවුන් ජීවිතේට හදා එකතු කර ගන්නවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ ගොඩක් අය හරි අපි කියනවා හරි ෆෝවර්ඩ් කියන. ඉදිරියට යන දක්ෂයි. ඉස්සරගේ කුලෑටි ගති අඩුයි දැන්. හරි ප්‍රබල ඉදිරියට යනවා. ඒක මේ ජනමාධ්‍ය හරහා වෙච්ච දෙයක් තමයි. මේ කියන සමාජානුයෝජන ප්‍රතිඵල. ඒක කාර්යයක්. හතරවෙනි උත්තරේ නවෝත්පාදන විසරණ තොරතුරු. සමාජයේ අලුත් දේවල් නිපදවනවා, අලුත් දේවල් හදනවා, ලෝකෙට අලුත් දේවල් බිහි වෙනවා. එතකොට ඒවා නිපදවන්න ඒ අදාළ කරන ඒ ක්‍රියාවලිය මාධ්‍ය හරහා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මාධ්‍ය උදව් වෙනවා ඒවට. මාධ්‍යයේ ප්‍රධාන මෙහෙවරක් කාර්යයක්. නවෝත්පාදන විසරණ තොරතුරු ඒ දක්වන එක. හැබැයි සංස්කෘතික මතවාද කියන්නේ මේ සංස්කෘතික මතවාද කියන එක ඇත්තට ජනමාධ්‍ය කාර්යයක් නෙමෙයි. සංස්කෘතික මතවාද ජනමාධ්‍යෙන් ඉදිරිපත් වෙන. ඒක හරි. නමුත් ජනමාධ්‍යට අයිති නෑ රටේ සංස්කෘතික මතවාද හදන එක. සංස්කෘතික මතවාද හදන්න ජනමාධ්‍ය කාර්යභාරයක් වෙන්නේ නැහැ. ජනමාධ්‍ය උදව් කරගන්නවා සංස්කෘතික මතවාද පැතිරෙන්න. ඒක හරි. නමුත් ජනමාධ්‍යයට සංස්කෘතික මතවාද හදන්න වගකීමක් ගන්න බෑ. ජනමාධ්‍ය භාවිත කරමින් සංස්කෘති වැඩිවීම, සංස්කෘති මර්ධනය වීම, සංස්කෘති වල ඕලාරික ස්වභාවයන් පැවතීම වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් සංස්කෘතික මතවාද හදන්න මාධ්‍ය මේ කාර්යවලියක් වටපත් වෙන්නේ නැහැ. උත්තරේ පස්වෙනි එක තමයි අපිට ගන්න වෙන්නේ පිළිතුර වශයෙන්. අපි යමු ප්‍රශ්නාංක 25ට. භූගෝලීය කලාපගත බහුතර ජනතාවට පොදු රුචිකත්වයෙන් යුත් පුවත් දැක්වෙන දිනපතා හෝ සතිපතා නිකුත් වන ප්‍රකාශනය යන්න වඩාත් ගැලපෙන්නේ. ඔබට පිළිතුර ප්‍රශ්නේ පේනවා තිරේ. උත්තර 5ක් දීලා තියෙනවා බලමු. 1 පොත, 2 පුවත්පත, 3 එක සංගරාව, 4 පුවත් සංගරාව, 5 පොත් පිංච. භූගෝලීය කලාපගත බහුතර ජනතාවකට පොදු රුචිකත්වයෙන් යුත් පුවත් දැක්වෙන දිනපතා හෝ සතිපතා නිකුත් වන ප්‍රකාශනය කියන එක කියනකොටම ඔබට හැඟෙනවා ඒක උත්තරයක් මෙතන පේනවා පැහැදිලිවම. දැන් පොතක් එහෙමද කියන්නකෝ. පොතක් දිනපතා නිකුත් කරන්න පුළුවන්ද? බෑ. පොතක් නිකුත් කරන්න ලොකු කාර්යයක් තියෙනවා. පොතකට එහෙම හදිස්සිය පොත් ගහන්න බෑ. පොතක ආමෝෂයෙන් පිටු 50ක් තියෙනෝනේ. අපි පෙළ කියලා කියන කොටස. පිටු 50ක්වත් තියෙන්නට ඕනේ. ඒකේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. පටුණක් තියෙන්න ඕනේ. ආශ්‍රිත මූල ආශ්‍රිත තියෙන්න ඕනේ. පෙර පිටු කියලා පිටුවක් තියෙනවා. නාමක පිටුව කියලා පිටුවක් තියෙනවා. ඒ පිටු තියෙන්න ඕනේ. ඒ අනුක්‍රම ඒක කරන්න බෑ ඉක්මනින්. ඉක්මනින් පොතක් මුද්‍රණය කරන්න බෑ. පොතක ලොකු වගකීම. පොතක් කියන්නේ ඒක අවුරුදු ගාණක් පවතින දෙයක්. ඒක හරියට එක වකුරක් වැරදුනත් පොතක ඒක විශාල වරදක් බවට පත් වෙනවා. ඒ නිසා පොතක් හදිසියෙ කරන්න බෑ මේකින නිර්වචනයට ගැලපෙන්නේ. මේක යුනෙස්කෝ සංවිධාන නිර්වචනයක්. මේක බලමු තුන්වෙනි උත්තරේ සංගරාව. සංගරාවකුත් එහෙම තමයි. සංගරාවකටත් අපිට යම් කාලයක් තියෙනවා. සංගරාවක් මාසයකට වෙන්න පුළුවන්, දෙමාසයකට වෙන්න පුළුවන්, තෙමාසයකට ත්‍රිමාසික වෙන්න පුළුවන්, 4 මාසික වෙන්න පුළුවන්, අර්ධ වාර්ෂික වෙන්න පුළුවන්. දෙසතියකට ගහන සංගරා තියෙනවා. දෙසතියක්වත් වෙන්න පුළුවන්. ඒතකොට පොඩි කාල පරාසයක් තියෙනවා. ඒක ඉක්මනින් මුද්‍රණය වෙන්නේ නැහැ. දිනපතා වගේ තත්ත්වයක් ඇත්තම නැහැ සංගරාවක. ඊට වඩා උත්තරයක් මෙතන තියෙනවා.
පුවත් සංගරාව කියන්නේ මේ පුවත් සංගරාව සමහරට ඔබට නුහුරු ඇති. දැන් පුවත් සංගරාව රටේ සමාජය ටිකක් අඩුයි. මේකත් සංගරාව විශේෂයක් ලිපි කිහිපයක් තියෙනවා. පුවත් ලිපි තියෙන්නේ ප්‍රවෘත්ති තමයි මේකේ තියෙන්නේ. මේක තැපෑල තමයි ගොඩක් වෙලාවට යන්නේ ගෙවල් වලට. විවිධ ආයතන වලින් මේව සංගරහ කරලා දැන් නම් ටිකක් මේවා මුද්‍රණය වෙනවා අඩුවක් තියෙනවා. ඒකත් සංගරහ වර්ගයක්ම තමයි. පොත් පිංච. පොත් පිංච කියන්නේ කුඩා පොත් ඔයාලට මේ සාක්කු දාන්න යන පුළුවන් විදිහේ පොඩි පොත් ගහනවා. ඒවැය කරුණු කිහිපයක් තියෙන කෙටි දේවල් මතක තියාගන්න හදන දේවල් තියෙන පොත් පිංචක සරල කාරණා කිහිපයක් සමහර වෙලාවට ඒවැය ගැබ් වෙලා තියෙනවා. ඒවත් කුඩා වශයෙන් මුද්‍රණය කරලා පොතකම ගැබ් වෙලා තියෙන තරම් ප්‍රබල නැහැ. නමුත් ඊට වඩා කෙටි කරුණු කාරණා කිහිපයක් දක්වන කුඩා පොතක් කිව්වත් වරදක් නැහැ. අරන් යන්න පුළුවන් පොඩි පොත් පිංචවල නිකුත් කරනවා. මේ රෝග වළක්ව ගන්න වෙන්න පුළුවන්. කාලීනව අපි තුමු දැන් කොරෝනා වෛරසය මර්ධනය කරන්නේ කොහොමද? පොඩි පොත් පිටක් ඒ වගේ. ඒවා මුද්‍රණය වෙන්නේ කලකට. හැබැයි මේ නිර්වචන ගැලපෙන්නේ පුවත්පත. ප්‍රවෘත්ති පත්‍රයේ දිනපතා හෝ සතිපතා නිසක වශයෙන් මුද්‍රණය විය යුතුයි. පුවත්පතේ මූලික අර්ථයත් ඒකම තමයි. පිළිතුර අංක 2 පුවත්පත. බලමු 20 වෙනි ප්‍රශ්නේ. ඔබට ප්‍රශ්න පේනවා බොහෝ රටවල් ගම්බද ජනතාව අතර බොහෝ ජනප්‍රිය සංවිධාන මෙවලමක් කියන. ගැමි ජනතාව අතර ගොඩාක් ජනප්‍රිය සංවිධාන මෙවලක් කියලා කිව්වහම සංවිධාන වශයෙන් අපි ගන්නකොට ගැමි ජනතාවත් එක්ක මේ කියන උත්තර පහෙන් මොකද්ද ඔබට ගැලපෙන උත්තරේ? දුරකථනයේද, පරිගණකයේද, රූපවාහිනියේද, සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයේද, රුවන්වැලියේද? දැන් දුරකථනය, පරිගණකයේ, රූපවාහිනියේ, සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර කියනවා ඇත්තටම නාගරික සමාජයත් එක්ක තමයි බද්ධ. හැබැයි ගුවන්විදුලිය ගැමි ජනතාවට බොහොම සමීපයි. බොහෝ රටවල ප්‍රජා ගුවන්විදුලි හරි ප්‍රබලයි. ඔය අප්‍රිකානු රටවල්, ලතින් ඇමරිකානු රටවල්, ආසියානු රටවල් පවා ඉන්දියාව විශේෂයෙන්ම මේ රටවල ගොඩාක් ජනප්‍රිය වෙන ගුවන්විදුලි නිසා අපිට පිළිතුරු ගන්න වෙන්නේ මේකේ පස්වෙනි උත්තර තමයි ගුවන්විදුලිය. 27 වෙනි ප්‍රශ්නේ. රූපවාහිනී මාධ්‍ය සම්බන්ධ වඩාත් ගැළපෙන ප්‍රකාශය වන්නේ මේ කාලය ටිකක් ඉක්මන යන නිසා අපි ප්‍රශ්න කතා කරමු ඉක්මනින්. රූපවාහිනී මාධ්‍ය එක තමයි උත්තරේ දැනුම විනෝදය මෙන්ම සංවර්ධනයට යොදා ගැනීම කියන එක. දෙවෙනි කාරණේ බලමු අධ්‍යාපන සඳහා ප්‍රමුඛ ස්ථානයේ ගනී කියන එක. තුන්වෙනි එක විනෝදයට හා සතුට ඒකාන අභිලාෂයයි කියන එක. 4 අඩු ආදායම්ලාභී ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත්ව කියන කාරණේ. 5 වෙනි එක තොරතුරු උත්පාදනය කරන ප්‍රධාන මාධ්‍යය කියන එක. මෙතනින් රූපවාහිනී මාධ්‍යයට වඩාත්ම ගැලපෙන්නේ පළවෙනි උත්තර තමයි දැනුම විනෝදයේ මෙන්ම සංවර්ධනයට යොදා ගැනීම කියන පිළිතුර සාර්ථකයි. රූපවාහිනී මාධ්‍යයට ගොඩාක් ගැලපෙන්නේ ඒ පිළිතුර උත්තරේ අංක 1. 28 වෙනි ප්‍රශ්නය. සිනමා මාධ්‍ය ආරම්භයට පුරෝගාමී වූ පුද්ගල කණ්ඩායම වනුයේ මේ උත්තර 4න් කවුද? සිනමා මාධ්‍ය සඳහා අපි දන්නවා ලෝකයේ මුල්ම සිනමා දැක්ම කරපු කණ්ඩායම මෙතන ඉන්නවා. 1895 ප්‍රංශයේ පැරිස් නුවර. ලුමියර් සහෝදරයෝ තමයි සිනමා මාධ්‍යයේ ආරම්භයට බොහොම පුරෝගාමී දායකත්වයක් දීපු පුද්ගල කණ්ඩායම වෙන්නේ. ඒතර උත්තරේ වෙන්නේ අංක 2 තමයි ලුමියර් සහෝදරයෝ. අපි යමු ප්‍රශ්න අංක 29ට. සමාජ මාධ්‍ය ප්‍රබලත්වයේ සඳහා හේතු වුණු සංනිවේදන අංග 2 වනුයේ. මේ සමාජ මාධ්‍ය ප්‍රබලත්වය සඳහා මේ කියන අංග වලින් දෙකක් ඉතා ප්‍රබලයි. ප්‍රබලව දායක වුණා. රූපවාහිනිය හා දුරකථනයේද, අන්තර්ජාලය හා විදුලි පයින්ඩ ක්‍රමයේද, දුරකථනය හා අන්තර්ජාලයේද, රූපවාහිනිය හා විදුලි පයින්ඩ ක්‍රමයේද, ජංගම දුරකථනය හා ගුවන්විදුලි ක්‍රමයේද? උත්තරේ වෙන්නේ අංක 3 තමයි. දුරකථනය සහ අන්තර්ජාලය තමයි මේ සමාජ මාධ්‍ය ප්‍රබලත්වයට ගේන්න වැඩි වශයෙන් දායක වුණේ. 10 මෑත කාලීන ප්‍රශ්න අංකයේ 30 වෙනි ප්‍රශ්නේ ඕලන්ට මම ඉදිරිපත් කරන 10 ප්‍රශ්නේ. මෑත කාලීන සමාජයේ ප්‍රචණ්ඩත්වයේ වංචනික ක්‍රියා මෙන්ම අසභ්‍ය ක්‍රියාකාරකම් සඳහා වඩාත් නැඹුරු සංවිධාන ප්‍රවණතාවය නම් මොකද්ද? මේ උත්තර පහ ගත්තාම ඩිජිටල් සිනමාවේ ආගමනයේද, රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණයේද, සමාජ මාධ්‍ය සක්‍රිය බහුජන ක්‍රියාකාරීත්වයේද, අන්තර්ජාලය පුළුල් වීමද, පුරවැසි මාධ්‍යකරණයේ සක්‍රියත්වයේද? මෙතනින් උත්තරේ ගන්න වෙන්නේ මේ සමාජ මාධ්‍යයේ සක්‍රීය බහුජන ක්‍රියාකාරීත්වය තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු බවට පත් වෙන්නේ. මේ සමාජ මාධ්‍ය බහුතර වශයෙන් සක්‍රීය වශයෙන් ජනතාව අතර ගෙන යාම තුළම තමයි මේ විනාශකාරී දේවල් වලටත් මඟ පැදලා තියෙන්නේ. වැඩි වශයෙන් මෑත අවුරුදු 10 ගත්තාම 15 20 ගත්තාම අපිට ඒක පැහැදිලිව පේන්න තිබෙනවා. හොඳයි දුවේ පුතේ. එසේනම් අද දවසේ අපිට නියමිත කාල වේලාව අවසන් වෙනවා. අපි තවත් දවසක මෙවැනිම වැඩසටහනක් තුලින් හමුවන බලාපොරොත්තු වෙන ඔබේ නිවහනෙන් සමුගන්නවා. ඔබ සැමට වාසනාවන්ත කාලයක් උදා වේවා. ආයුබෝවන්.